අද අපේ 9 වෙනි දවස. එතකොට අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම කරගෙන ගියේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ කොටස් 4න් 3 වෙනි කොටස. කාරකාත්මක වර්ධක පරිපථ කියන කොටස තමයි ගිය සතියේ අපි 50% විතර අවසන් කරා. අද අපි ඊටු ටික ඉවර කරනවා. හොඳයි. ගෙදර වැඩ දෙකක් දුන්නා. බහුවර්ණ පොඩි ගණන්. පළවෙනි ගාන නම් එච්චරම ගැටලුවක් නැහැ. ඒකට අර මේ මම දීලා තිබ්බ උත්තරේ වැරදි. මොකක් හරි මට පැටලිලා. මම ඊට පස්සේ ඊයේ ගෲප් එකේ වැරද්ද නිවැරදි කරා. එතකොට ඒක මම දීපු ඊයේ දාපු උත්තර ටික හරි. හරි. ඔයාලට ඒ ටියුට් එකේ පිටිපස්සේ තියෙන උත්තර ටික පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා. කොහොමත් පළවෙනි ගාන නම් ගැටලුවක්ම නැහැ. ඒක නිකම්ම තියරි එකක් අහලා තියෙන අර ලාක්ෂණික වක්‍රය තමයි අහලා තිබ්බේ. ඒකට ඒ වක්‍රයට උත්තරේ ගන්න පුළුවන්. 6 වෙනි ගාන ගොඩ දෙනෙක් අහලා තිබ්බා මේ හදන විදිහ. අපි ඒක සාකච්ඡා කරමු. ඕක විතරයි අමාරු ගානකට ඔය විවෘත පොඩු අවස්ථාවේ ගැටලුවකට අහලා තියෙන්නේ. අමාරු නෑ. හරි ලේසි. අහලා තියෙන්නේ ඕක විතරයි. පොඩ්ඩක් හරි අමාරු ගානක් කියලා. හරි. අපි ගාන කියවගමු පොඩ්ඩක්. ධන හෝ ඍණ 10යි වෝල්ට් සැපයුම් වෝල්ටේජතාවයෙන් ක්‍රියාත්මක වන 741 කාරකාත්මක වර්ධකයක අපවර්තන ප්‍රදානයට රූපයේ පෙන්වා ඇති පරිදි කාලය සමග රේඛීයව වැඩිවන වෝල්ටේජතා සංඥාවක් ලබා දී ඇත. එතකොට මෙතන අපවර්තන ප්‍රදානය කියන්නේ ඍණ ලකුණ තියෙන අග්‍රේනේ මේ හරිය ඍණ එකට. එතනට දීලා තියෙනවලු කාලය සමග රේඛීයව වැඩි වෙන වෝල්ටේජතා සංඥා. ඒ කියන්නේ මෙන්න මේක දීලා තියෙන්නේ මෙන්න මෙතනට. එතනට දීලා තියෙනවලු ඒක. ඊට පස්සේ කියනවා වෙන්වා ඇති පරිදි විස්තරයේ 5 වෝල්ට් ඍජුකෝණාශ්‍රාකාර වෝල්ටේජතා තරංගාකෘතියක් අපවර්තන නොවන ප්‍රදානයට දීලා තියෙනවා. මෙන්න මේ වෝල්ටේජතාව කාලයත් එක්ක වෙනස් වෙන ආකාරයට ඔන්න එකට දීලා තියෙනවා. ඕකනේ කියන්නේ. කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදාන තරංග ආකෘතිය වඩාත් හොඳින් නිරූපණය කරන්නේ කියලා. දැන් ඔය විදියට ඉන්පුට් දෙක දුන්නොත් කාලයත් එක්ක වෙනස් වෙන ප්‍රදාන දෙකක් අග්‍ර දෙකටම දීලා ප්‍රතිදානයේ මොන වගේ ප්‍රස්ථාරයක්ද ලැබෙන්නේ කියලා අහන්න. හොඳයි. අපි එහෙනම් ගාන හදන්න පටන් ගමු. හරි. දැන් ඔන්නේ ගාන හදන්න යන්නේ අර ප්‍රස්ථාර දෙක තමයි වම් පැත්තේ තියෙන්නේ. මේ උඩ තියෙන එක ප්‍රස්ථාර දීලා තියෙනවා අපවර්තන ප්‍රධානයට ඍණ එකට ඍණාග්‍රයට. ඒ ඍණාග්‍රය කියන එක අදහස ගන්න එපා. දැන් මෙතන මම ඍණාග්‍රය ධනාග්‍රය කිව්වට ඒක ඍණ විභවයක් ධන විභවයක් තියෙනවා කියන එක නෙවෙයි. ඒ ඍණ සංකේතයෙන් කියන්නේ ඒක අපවර්තන ප්‍රධානය. ධන සංකේතයෙන් කියන්නේ අපවර්තන නොවන ප්‍රධානය කියන අර්ථය. විභවය ගැන අදහසක් දෙන්නේ නැහැ මේ ඍණ ධනයකින්. ඊට පස්සේ ඔය විදියට ඉන්පුට් දෙක දුන්නොත් අග්‍ර දෙකටම එකපාර එහා පැත්තේ අවුට්පුට් එක Vout එක මොන වගේ ප්‍රස්ථාරයක් ලැබෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. ඉතින් අපි බලමු මම කරන්නේ ඔය තමයි අපවර්තන ප්‍රධානයට අපවර්තන නොවන ප්‍රධානයට තිබු ප්‍රස්ථාරනේ වෝල්ට් 5ක විස්තරයක් තියෙන ඍජු කෝණාකාර තරංගයක් දීලා තියෙනවා. හරි. එතකොට එතන මම මේ ප්‍රස්ථාරය V1 කියලා ගන්නම්.
මේ මම කහ පාටට ඇඳපු ප්‍රස්ථාරය V1. ඔක V1. ඊට පස්සේ එහෙනම් දැන් V1 කියන එක දීලා තියෙන්නේ මෙන්න මෙතනනේ. V1 කියන උතරට. නේ. තරංග හැඩය දීලා තියෙන්නේ ඔන්න ඔය අක්‍රයට. ඊට පස්සේ ඔන්න ඕක තමයි අනිත් එකනේ. මම දැන් නිල් පාටට ඇඳේ. ඕක අපි V2 කියලා ගමු. නිල් පාට එක මම ගන්නම් V2 කියලා. ඕක දීලා තියෙන්නේ අපවර්තන ප්‍රදානයට. මම V2 අතන අඳින්නම් නම් කරන්නම්. ඊට මේක V2. ඔන්න ඔය විදිහට V1 V2 දුන්නොත් output එක මොන වගේ එයිද? දැන් අපි ඒක තේරුම් ගමු බලන්න. ඒක ලේසිම දේ තමයි එක මත එක ප්‍රස්ථාර දෙකම ඇඳගත්තා. V1 එකයි V2 එකයි දෙකම එක මත එක ඇඳා. දැන් V out ප්‍රස්ථාරය අඳින්න යන්නේ ප්‍රතිදානයේ එහා පැත්තෙන් එළියට එන එක. මේ ප්‍රස්ථාර තමයි දැන් හොයන්න ඕන. ඒක බලමු. දැන් මම හිතනවා මෙහෙම. දැන් ওই විවෘත පුඩු අවස්ථාවේ පවතින කාරකාත්මක වර්ධකයක අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? එක්කෝ ධන සංතෘප්ත වෙන්න ඕන. නැත්නම් ඍණ සංතෘප්ත වෙන්න ඕන. ඒ කියන්නේ එක්කෝ දැන් ඔකේ දීලා තියෙන සැපයුම් වෝල්ටේජතාව VS කියන එක කීයද දීලා තියෙන්නේ? ධන හෝ ඍණ 10 වෝල්ට්. ඒතර අපි දන්නවා විවෘත පුඩු අවස්ථාවේදී V1 V2ට වඩා වැඩි වුණොත් ධන 10ට යනවා නේ. ඒතර V1 ධන 10 වෝල්ට් කියන අපි ඉගෙන ගත්ත සංතෘප්ත වෝල්ටේජතාව. ගිය සතියේ V0 set කියලා අපි ඉගෙන ගත්තේ. ඒක ආසන්න වශයෙන් සමානයි කියලා ඉගෙන ගත්තා VS ට නේ. එතකොට VS කියන්නේ ධන 10යි හෝ ඍණ 10යි. ධන 10 වෙන්නේ මොන වුණොත්ද? මේකේ හැටිනා V1 V2ට වඩා වැඩි වුණොත් ධන 10ක් පෙන්වන්න ඕන. හැබැයි V1 V2ට වඩා අඩු වුණොත් ඍණ 10ක් පෙන්වන්න ඕන. ඕකනේ නේද? ඉතින් දැන් බලමු. ඔයාලා බලන්න මේ පළවෙනි අවස්ථාව. පළවෙනිම කොටුව ගන්නකො මේ. ඔක V1ට ආපුව වෙයි. එතන මේ නිල් පාට කොටස මේක V2 නේ. දැන් ඔය පළවෙනි අපි තුමේ කාල ප්‍රාන්තරය තුල V1 වැඩි නේද V2ට වඩා? දැන් V1 කියන්නේ කහ පාට එක. V2 කියන්නේ නිල් පාට එක. දැන් මේ පළවෙනි කාලය තුල පළවෙනි කාල ප්‍රාන්තරය තුල V1 විශාලයි V2ට. V1 විශාලයි V2 නම් ප්‍රතිදානය කීයක් වෙන්න ඕන? ධන සංතෘප්ත වෙන්න ඕන. ඒ කියන්නේ ධන 10ක් වෙන්න ඕන. එතන ඔන්න ධන 10ක් වුණා. මම මේ කොළ පාටට ඇඳ එක පේනවනේ. ධන 10යි. මෙතන ඇඳ. හරි. ඊට පස්සේ දෙවෙනි කාල ප්‍රාන්තරය බලමු අපි. මේ දෙවෙනි කාල ප්‍රාන්තරයේ V1 බිඳුවයිනේ. බිඳුවයි. හැබැයි V2ට ඊට වඩා වැඩි අගයක් තියෙනවානේ. V1ට වඩා V2 වැඩි දෙවෙනි කාලය තුල. එහෙනම් V1ට වඩා V2 වැඩි නම් ඒක ඍණ සංතෘප්ත වෙන්න ඕන. ඔන්න ඒ කාලේ ඔන්න ඍණ සංතෘප්ත වුණා. කියන්නේ ඍණ 10ට යන්න ඕන. පැහැදිලිනේ? අන්න දැන් උත්තරේ ඔයගොල්ලන්ට එන්න ඕන. ඊට පස්සේ බලමු තුන්වෙනි කාල ප්‍රාන්තරය තුල. තුන්වෙනි කියන්නේ මෙන්න මේ කොටස. මොකද්ද? අන්න V2 මේක V2 නේ. V2 වැඩි V1ට වඩා. V2 V1ට වඩා V1 වැඩි V2ට වඩානේ. V1 වැඩි V2ට වඩා. V1 V2ට වඩා වැඩි නම් ඒක ධන සංතෘප්ත වෙන්න ඕන. ඔන්න එකපාරම ධනාගයකට එනවා. තේරුණාද? ඉතින් ඕක මාරුවෙන් මාරුවට දිගටම සිද්ධ වෙනවා.
ඊළඟ එකේ මොකක්ද වෙන්නේ? ඊළඟ එකත් කරමු. ඊළඟ එකේ මොකක්ද වෙන්නේ? V1 බිඳුවයිනේ. V1 බිඳුවයි. හැබැයි V2 ට අගයක් තියෙනවා. ඒ කියන්නේ V1 ට වඩා V2 වැඩි. V1 ට වඩා V2 වැඩි නම් ඍණ සංතෘප්ත වෙන්න ඕන. ඔන්න ඍණ සංතෘප්ත වුණා. පැහැදිලි නේ? ඔන්න ඕක දිගටම වෙනවා. එතකොට අපිට උත්තරේ විදිහට මං හිතන්නේ පොතේ පස්වෙනි උත්තරේද කොහෙද එනවා? පහ නේද මන් දීලා තිබ්බේ. එදා දීලා තිබ්බේ නම් වැරදිලා එක වෙන උත්තරයක්. කොහොම හරි උත්තරේ එතකොට පහ. ඔව්. පස්වෙනි උත්තරේ එනවා. ඉතින් ওই විදිහට තමයි කියන්නේ විවෘත පුඩු අවස්ථාවේ අර රේඛීය ප්‍රදේශය අපි අමතක කරනවානේ. ගිය සතිය අපි කරේ. රේඛීය ප්‍රදේශය අමතක කරොත් එක්කෝ ධන සංතෘප්ත වෙනවා එක්කෝ ඍණ සංතෘප්ත වෙනවා. ওই දෙකෙන් එකක් තමයි වෙන්නේ. V1 V2 ට වඩා වැඩි නම් ධන සංතෘප්ත වෙනවා. V1 V2 ට වඩා අඩු නම් ඍණ සංතෘප්ත වෙනවා. ඉතින් ඔය කාල ප්‍රාන්තරයෙන් ප්‍රාන්තරය බලන්න. V1 ද වැඩි V2 ද වැඩි. V1 V2 ට වඩා වැඩි නම් ධන 10ට යන්න ඕන. V1 V2 ට වඩා අඩු නම් ඍණ 10ට යන්න ඕන. ඉතින් ඕක උනේ අර ධන 10 ඍණ 10. ධන 10 ඍණ 10. මාරුවෙන් මාරුවට ඕක සිද්ධ වෙච්ච එක. මං හිතනවා ගාන පැහැදිලි කියලා. පැහැදිලි නැත්නම් ආපහු මට කෝල් එකක් දීලා හරි අහගන්න මං කියලා දෙන්නම්. හොඳයි. ඒ ගාන එහෙමයි. හරි. අපි එහෙනම් යමු ඊළඟ කොටසට. දැන් තියරි ටිකක් එක දිගට කරන්න තියෙන්නේ. අපි අද ඉවර කරන්න හිතන් ඉන්නේ මේක බලමු. මේකත් හරි ලේසි අලුත් දෙයක් නෙවෙයි. දැන්ටම දන්න දෙයක්. නිකන් අපි කතා කරමු. විවෘත පොඩු කාරකාත්මක වර්ධකයක් ස්විචයක් ලෙස ක්‍රියාත්මක කිරීම. ක්‍රියා කිරීම. කියන්නේ කාරකාත්මක වර්ධකය එකකට ක්‍රියා කරන්න පුළුවන්. දැන් ඔය දකුණු පැත්තේ තියෙන ප්‍රස්ථාරය බලන්නකෝ. ඔය අපි ගිය සතියේ අඳපු ප්‍රස්ථාරයනේ නේද? V1 V2 ට වඩා වැඩි නම් ධන සංතෘප්ත වෙනවා. ධන වෝල්ටීයතාවක්. V1 V2 ට වඩා අඩු නම් ඍණ සංතෘප්ත වෙනවා. ඔය විවෘත පුඩු කාරකාත්මක වර්ධකයක ප්‍රස්ථාරය. ඉතින් අපි මම උදාහරණයකින්ම කියලා දෙන්නම්. තේරෙනවද? මේක සිච්චයක් විදිහට වැඩ කරන්නේ කොහොමද කියන එක ඔයාලට උදාහරණයකින් කියලා දෙනවා. බලන්න මේ දකුණු පැත්තේ නේ වම් පැත්තේ විවෘත පුඩු කාරකාත්මක වර්ධකයකට මම සම්බන්ධ කරලා තියෙන ඩයෝඩයක් නේ. LED එකක්. හරි. අපි හිතමු පහළ ප්‍රතිරෝධකයකුත් තියෙනවා. හොඳයි. අපි හිතමු V0 set අර කලින් ගාන වගේ ධන 10 කියලා. උදාහරණකින් කියලා දෙන්න යන්නේ. ඍණ V0 set එහෙනම් කීයද? ඍණ 10 නේ. හරි. දැන් අපි හිතමු මේ අපි දීපු මේ කාරකාත්මක වර්ධකයේ අපි සලකමු V1 ට වඩා V2 වැඩි කියලා. V1 ට වඩා V2 වැඩි නම් මොකද වෙන්නේ? ධන සංතෘප්ත ප්‍රදේශයට තමයි පත් වෙන්නේ නේ. කියන්නේ V out එක කීයක් එනවද? ධන 10ක් වෙනවා. එතකොට එහෙනම් අර LED එකේ නැත්තම් ආලෝක විමෝචක ඩයෝඩේ මෙන්න මේ අග්‍රයේ විභවය කීයද? ධන 10යි. භූගත කරපු තැන බිඳුවයි. එහෙනම් දැන් ඩයෝඩේ පෙරට ඇඹුරු වෙනවා නේද? ඒ කියන්නේ LED එක පත්තු වෙනවා. ඒ කියන්නේ මොන ස්විචයක්ද? විවෘත ස්විචයක්. ඒ කියන්නේ ධන සංතෘප්ත අවස්ථාව නැත්නම් V1 විශාලයි V2 අවස්ථාවේදී කාරකාත්මක වර්ධකය විවෘත නෙවෙයි. සංවෘත ස්විචයක් බවට පත් වෙනවා. අන්න ඒක එකක්. ඔන්න ධන සංතෘප්ත අවස්ථාවේ සංවෘත ස්විචයක් බවට පත් වුණා. හොඳයි.
එහෙනම් අපි බලමු අනිත් එක. හරි. අපි දැන් බලමු එහෙනම් V1 කුඩයි V2 අවස්ථාව. V2 වැඩි අවස්ථාව. ඉතින් අපි V1 කියලා V note set එක ධන 10 ගත්තා. ඍණ V note set එක ඍණ 10 ගත්තා. V1 කුඩයි V2 නම් ඍණ සංතෘප්ත වෙන්නේ. කියන්නේ V out එක ඍණ 10ට සමානයි. ඒ කියන්නේ දැන් මෙන්න මේ ලක්ෂ්‍ය විභවය කීයද? V out එක ඍණ 10යි. භූගත කරපු දන බිඳුව. එහෙනම් දැන් ඩයෝඩේ මොන නැඹුරුද? එහෙනම් LED එක දැන් පසු නැඹුරුයි. ඒ කියන්නේ LED එක දැන් පත්තු වෙන්නේ නැහැ. LED එක පත්තු වෙන්නේ නැහැ කියන්නේ ස්විච් එක මොන ස්විච් එකක්ද දැන්? ස්විච් එක දැන් විවෘතයි. ඒ කියන්නේ ඕෆ් ස්විච් එකක් විදියට ක්‍රියා කරනවා. තේරෙනවද? ඉතින් ඒකේ අපේ මේ ඩයෝඩය නැත්නම් LED එක සම්බන්ධ කරන ක්‍රමය අනුව එක අවස්ථාවකදී විවෘත ස්විචයක් ලෙසත් අනිත් අවස්ථාවේදී සංවෘත ස්විචයක් ලෙසත් ක්‍රියා කරනවා. දැන් ඔය අපි දැන් ඔය ආලෝක විමෝචක ඩයෝඩේ සම්බන්ධ කරලා තියෙන ආකාරය අනුව V1 ට වඩා V2 විශාල වුණොත් සංවෘත ස්විචයක් බවට පත් වෙනවා. V1 ට වඩා V2 කුඩා වුණොත් විවෘත ස්විචයක් බවට මේ V2 විශාල වෙලා V1 කුඩා වුණොත් විවෘත ස්විචයක් බවට පත් වෙනවා. අපි ওই ඩයෝඩේ මුඩ අනිත් පැත්ත ගැහුවොත් එතකොට on off දෙක මාරු වෙනවා. තේරෙනවද? ඒවා තේරෙන්න ඕන. ඩයෝඩ් එක අනිත් පැත්ත ගැහුවොත් අංශක 180කින් කැරගුවොත් එතකොට ධන සංතෘප්ත වුණොත් තමයි off වෙන්නේ. ඍණ සංතෘප්ත වුණොත් තමයි on වෙන්නේ. අන්න ඒ විදිහට අර අපි V1 ද වැඩි V2 ද වැඩි කියන එකෙන් අපි මොකද කරන්නේ? මේ V out එක V out වෙනස් කරනවා. ඒකේ විභවය. එතකොට එක අවස්ථාවක එක්තන විභවය ධන විභවයක් වෙනවා. අනිත් අවස්ථාවේදී එතන විභවය ඍණ විභවයක්. ඒ අනුව ඩයෝඩය තුලින් ධාරාවක් ගලනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඉතින් එක අවස්ථාවක ධාරාවක් ගැලුවොත්, ඒ කියන්නේ පෙර නැඹුරුනොත් ඒක සංවෘත ස්විචයක්. පසු නැඹුරුනොත් ඒක විවෘත ස්විචයක් විදියට ක්‍රියා කරනවා. පැහැදිලිද? මම තව එකපාරක් මේක පැහැදිලි කරන්නම්. මොකද සම්පූර්ණ තියරි එක තියෙන්නේ ඕකේ. අපි හිතමු V note set එක ධන 10යි. ඍණ V note set එක ඍණ 10යි. අපි මුලින්ම උපකල්පනය කරමු V1 විශාලයි V2 කියලා. එතකොට V out කීයද දැන්? V1 V2 ට වඩා වැඩි නම් ධන සංතෘප්ත වෙනවා. ඒ කියන්නේ V out එක ධන 10යි වෝල්ට් එනවා. එතකොට දැන් ඩයෝඩය පෙර නැඹුරුයිනේ. ඩයෝඩේ පෙර නැඹුරු නම් ධාරාවක් ගලනවා. ඩයෝඩේ පත්තු වෙනවා LED එක. එහෙනම් මේක මොන ස්විච් එකක්ද? සංවෘත ස්විච් එකක්. on ස්විච් එකක්. ඊට පස්සේ අපි හිතමු අනිත් අවස්ථාව V1 විශාලයි V2 නේද? දැන් මම කරන V1 ට කුඩයි V2. ඒ කියන්නේ මොකද්ද? V1 කුඩා V2 නම් ඍණ සංතෘප්ත. ඒ කියන්නේ දැන් මෙතන විභවය ධන 10 නෙවෙයි දැන් කීයද? ඍණ 10. ඒ කියන්නේ දැන් ඩයෝඩේ පෙර නැඹුරුද පසු නැඹුරුද? දැන් ඩයෝඩය පසු නැඹුරු. ඩයෝඩේ පසු නැඹුරු කියන්නේ ඩයෝඩේ පත්තු වෙන්නේ නැහැ. LED එක දැල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්විච් එක මොන ස්විච් එකක්ද? off ස්විච් එකක්. දැන් පැහැදිලි නේද? එක වෙලාවක on වෙනවා, එක වෙලාවක off වෙනවා. ධන සංතෘප්ත නම් on, ඍණ සංතෘප්ත නම් off. හැබැයි පටල ගන්න එපා. දැන් ඩයෝඩේ අනිත් පැත්ත ගහලා හයි කරොත් ওই දෙක මාරු වෙනවා. ඩයෝඩේ පැත්ත මාරු කරලා හයි කරොත් මෙන්න මෙහෙම. කොහොමයි කරොත් ওই දිශාවට. එතකොට ඕකේ අනිත් පැත්ත. එතකොට ධන සංතෘප්ත නම් off වෙනවා, ඍණ සංතෘප්ත නම් on වෙනවා. තේරුණා නේද? ඔන්න දෙපාරක් කියලා දුන්නා. තවත් ගැටලුවක් තියෙනවා මගෙන් පස්සේ අහන්න තමයි තියෙන්නේ. හොඳයි. මේක මම මකනවා. අපි යමු ඊළඟ කොටසට. ප්‍රතිපෝෂණය. හරි. දැන් ඔය උඩ තියෙන වාක්‍ය දෙක කියවන්න නැතුව ඔය පහළ තියෙන ප්‍රස්තාරය පොඩ්ඩක් බලන්නකෝ. අර ගිය සතියේ කියලා දීපු ප්‍රස්තාරයම තමයි ඔය තියෙන්නේ.
හැබැයි ඔයාලට මතක ඇති ඔහොම වුණාට රේඛීය ප්‍රදේශය අනුක්‍රමණය ගොඩාක් වැඩි හින්දා අපි මේ ප්‍රස්ථාරයේ ওই දකුණු පැත්තේ තියෙන ප්‍රස්ථාරයේ ආකාරයට සරල කරගත්තා. එහෙම කරන්න හේතුව මොකද්ද? මේ රේඛීය ප්‍රදේශයේ අනුක්‍රමණය ගොඩාක් වැඩි වීමනේ. ඒකින්ද මේ θ කියන එක අපි හිතුවා අංශක 90ට ආසන්න වශයෙන් සමානයි. එතකොට එහෙනම් අපි අංශක 90ක්ම කරා අනුක්‍රමණය. එතකොට මෙන්න මේ જાතිය මෙතන 90යි. ওই જાතිය වක්‍රයක් එනවා. දකුණු පැත්තේ තියෙන වක්‍රය වගේ. හැබැයි එතකොට දැන් ඒ කියන්නේ මේ වගේ කාරකාත්මක වර්ධකයකින් අපිට ගන්න පුළුවන් අගය දෙකයි තියෙන්නේ. එක්කෝ ධන සංතෘප්ත අවස්ථාවේ තියෙන v0 එක ධන v0 set කියන එක එක්කෝ ඍණ v0 set කියන එක. රේඛීය ප්‍රදේශයක් හරියට නෑ වගේ. තේරෙනවද? ඒක රේඛීය ප්‍රදේශයක් නැත්තම් අපිට මේකේ වර්ධකයක් විදියට මෙයාව පාවිච්චි කරන්න බැහැනේ. ඒක තේරෙනවද? ඒ කියන්නේ වර්ධකයක් විදියට වෝල්ටීයතා වර්ධකයක් විදියට මොකක් හරි පාවිච්චි කරන්න ඕන නම් يعني වෝල්ටීයතා වර්ධනය කරගන්න අවශ්‍ය නම් ඉන්පුට් එක දෙගුණයක් වුණොත් අවුට්පුට් එකත් දෙගුණයක් වෙන්න ඕන. අන්න ඒ වගේනේ වර්ධකයක් කියන්නේ. ඉන්පුට් එක අපි 3 ගුණයක් කරොත් අවුට්පුට් එකත් කිසියම් ගුණයකින් වැඩි වෙන්න ඕන. අන්න ඒ වගේනේ ඉන්පුට් එක වගේ කීප ගුණයකින් අවුට්පුට් එක වැඩි වෙන්නත් ඕනේ. ඒ දෙන්න ඒ කියන්නේ මේ රේඛීය ප්‍රදේශයක් අවශ්‍යයිනේ. රේඛීය වර්ධකයකට රේඛීය ප්‍රදේශයක් අවශ්‍යයි. දැන් ඔය අපි දැන් මෙච්චර දවස් අද කතා කරපු එකේ අද වෙනකන් මේ වෙනකන් කතා කරපු එකේ රේඛීය ප්‍රදේශයක් නැහැ. හේතුව මොකද්ද? අර තියෙනවා රේඛීය ප්‍රදේශයක්. ඒක අර නොසලකා හරින්න මේ පුළුවන් තරම් පොඩි. තේරෙනවද? ඇයි අර අපි ගිය සතියේ කතා කරා දැන් ඒව ආයෙ මතක් කරන්න බෑ. මොකද්ද? අර ඇයි අපි මෙතන අනුක්‍රමණය අංශක 90ක් කියලාම ගත්තේ? මතකද ඔයාලට? අර ඒ වල අගය වෝල්ටීයතා ලාභය 10/5ක් වගේ නේද? ලක්ෂ ගුණයක් විතර ලොකු අගයක් වුණේ හින්දා. ඉතින් ඒකයි මේ එතකොට මේක කෝණය අංශක 90ක් කියලා ගත්තේ. හැබැයි ඒ කියන්නේ මේ කෝණය අනුක්‍රමණය ගොඩක් වැඩි කියන්නේ මෙන්න මේ රේඛීය ප්‍රදේශයට තියෙන ඔන්න ඔය පරාසය. ප්‍රධාන වෝල්ටීයතා පරාසය මේ ඉන්පුට් එකට ගන්න පුළුවන් ප්‍රදේශය ඉතා කුඩයි නේද? මෙන්න මේ කෝණේ ගොඩක් වැඩි නම් ඔය කෝණේ 90ට ආසන්නයි නම් ගොඩාක් වැඩි නම් මෙන්න මේ පරාසය මම මේ ඩෙල්ටා v කියලා දාගන්නකෝ. ඔන්න ඔය ඩෙල්ටා v කියන පරාසය ඉතා කුඩයි. ඉතා කුඩා ගියා. ඒක බිඳුවයිම කියලා හිතලා තමයි ඔය දකුණු පැත්තේ වක්‍රය ගත්තේ. තේරුණාද? හේතුව අනුක්‍රමණය ගොඩාක් වැඩි වීම නිසා ඩෙල්ටා v ගොඩාක් අඩු වෙනවා. ඔන්න ඕක තමයි උඩ තියෙන පළවෙනි වාක්‍යය කියන්නේ. චුට්ටක් කියවගමු බලන්න. විවෘත පොඩු කාරකාත්මක වර්ධකයක් වෝල්ටීයතා වර්ධකයක් ලෙස රේඛීය ප්‍රදේශය තුල ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන වෝල්ටීයතාව ඉතා කුඩා අගයක් විය යුතුය. ඒකනේ ඩෙල්ටා v කියන්නේ ගොඩාක් පොඩි කියන එක තමයි කියන්නේ. ඩෙල්ටා v කියන එක ඉතා කුඩා වෙන්න ඕන කියන එක තමයි ඔය කියන්නේ. එතකොට තමයි මෙයාව රේඛීය ප්‍රදේශයේ තියාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වෝල්ටීයතා සාමාන්‍යයෙන් ඔයිට වඩා ලොකු අගයක්. ඒතර අපි හිතුව මේක ඒ කියන්නේ ඩෙල්ටා v ට වඩා ලොකු අගයන් තමයි අපිට වර්ධනය කරගන්න ඕනේ. හැබැයි ඕකට දෙන්න බෑ ඒ අගයන්. මොකද දීපු ගමන් සන්තුෂ්ත වෙනවා. ඒතකොට වර්ධනය වෙන්නේ නැහැ නියත අගයකට එන්නේ. තේරුණාද? එහෙනම් ඕකට මොකද්ද විසඳුම? දැන් මේක වර්ධකයක් විදියට ක්‍රියාත්මක කරන එක ප්‍රායෝගික නැහැ. හේතුව තමයි ඩෙල්ටා v ට වඩා කුඩා ගියන් විතරයි අපිට මේකේ වර්ධනය කරගන්න පුළුවන්. ඒක වැඩක් නෑ. ඩෙල්ටා v කියන්නේ බොහොම කුඩා. මට මතක විදිහට මිලි ඇම්පියර් 0.5ක් හරි 1.5ක් හරි ඒ වගේ ඉතා කුඩා. සෝරි මිලි වෝල්ට් ඉතා කුඩා ගියක්. ඉතින් ඊට වඩා ඒවා අපිට ඕන වර්ධනය කරගන්න. ඒ කියන්නේ මේ ක්‍රමය වර්ධකයකට ප්‍රායෝගික නැහැ. ස්විච් එකකට අවුලක් නැහැ.
එක්ක ධන සංතෘප්ත ඍණ සංතෘප්ත. ස්විච් එකකට නම් ඔක අවුලක් නැහැ. වර්ධකයකට ওই ක්‍රමය ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ එබැවින් විවෘත පුඩු කාරකාත්මක වර්ධක වෝල්ටීයතා වර්ධක ලෙස භාවිතා කිරීම ප්‍රායෝගික නැත නොවේ. හැබැයි අපිට පුළුවන් නම් මේ වක්‍රයේ රේඛීය ප්‍රදේශයේ තියෙන මේ අනුක්‍රමණය අඩු කරගන්න. තේරෙනවද? ඒ කියන්නේ මේ θ කෝණය ටික ටික අඩු කරගන්න අපිට පුළුවන් වෙනවා මේ ඩෙල්ටා v එක ටිකක් වැඩි කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ වක්‍රය රේඛීය ප්‍රදේශය මෙන්න මේ වගේ කරගන්න පුළුවන් අපිට. ඔන්න ඔය මේ කෝණය ටිකක් අඩු කරගන්න. එතකොට වර්ධකයක් විදියට ක්‍රියා කරන මේ ඩෙල්ටා v වැඩි කරගන්න පුළුවන් නේ. අන්න ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් වැඩේ හරි. ඒ කියන්නේ රේඛීය ප්‍රදේශයේ අනුක්‍රමණය අඩු කරගන්න අපි උත්සාහ කරනවා. අන්න ඕක කරන්න ක්‍රමයකට අපි කියනවා ප්‍රතිපෝෂණය කියලා. තේරුණාද? ඒ කියන්නේ රේඛීය ප්‍රදේශයේ අනුක්‍රමණය අඩු කරන එක. ඒ කියන්නේ රේඛීය ප්‍රදේශයට දෙන්න පුළුවන් ප්‍රධාන වෝල්ටීයතා පරාසය ඔය ඩෙල්ටා v කියන එක වැඩි කරගන්න එක. ඉතින් ඩෙල්ටා v වැඩි කරගන්න නැත්නම් ප්‍රධාන වෝල්ටීයතාව කියන්නේ රේඛීය ප්‍රදේශය සඳහා ප්‍රධාන වෝල්ටීයතා පරාසය වැඩි කරගන්න. නැත්නම් රේඛීය ප්‍රදේශයේ අනුක්‍රමණය අඩු කරගන්න නම් අපි ප්‍රතිපෝෂණයක් යොදන්න ඕන. අපි කියන ෆීඩ්බැක් එකක් කියන. දැන් ප්‍රතිපෝෂණය කියන එක තාම ඉගෙන ගත්තේ නැහැ. හැබැයි ප්‍රතිපෝෂණය කරන්නේ මොකද කියන එක ඉගෙන ගත්තා. මොකද්ද? රේඛීය ප්‍රදේශයේ අනුක්‍රමණය අඩු කරගන්න. ඒ කියන්නේ ඩෙල්ටා v එක තැනක රේඛීය ප්‍රදේශයේ තුල තියෙන ප්‍රධාන වෝල්ටීයතාව වැඩි කරගන්න. ඩෙල්ටා v වැඩි කරගන්න. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මම යනවා ඊළඟ පිටුවට. හරි. ප්‍රතිපෝෂණයක් යොදපු පරිපතයකට උදාහරණයක් තමයි ඔය යට තියෙන්නේ. තේරුණාද? ඒකෙදී අපි ඇත්තටම කරන්නේ කරන දේ කියන්නම් ඒක වෙන දේ අපි පස්සේ බලමු. මේ අවුට්පුට් එකයි ඉන්පුට් එකයි බාහිරින් සම්බන්ධ කරනවා. තේරෙනවද? මේ මොකක් හරි එලියෙන් මෙහෙම අවුට්පුට් එකයි ඉන්පුට් එකයි සම්බන්ධ කරනවා. ප්‍රතිරෝධකයකුත් අතරමැදට අපි දානවා. ඔන්න ඔය වගේ එකක් දැම්මොත් අපි ඔකට කියනවා ප්‍රතිපෝෂණයක් යොදනවා කියලා. ඒ පළවෙනි වාක්‍යය කියව ගන්න. ප්‍රතිපෝෂණයක් යෙදීමේදී සිදුවන්නේ කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදාන අග්‍රය Vout එක එහි ප්‍රධාන අග්‍රය Vin සමග ප්‍රතිරෝධකයක් හරහා භෞතිකව සම්බන්ධ කරනවා. පිටින් සම්බන්ධ කරන්නේ. තේරුණාද? ඊතර IC එකට එළියෙන් අපි ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරනවා. ප්‍රතිදානයයි ප්‍රධානයයි දෙක සම්බන්ධ වෙන විදිහට. එතකොට ඒ කියන්නේ මේකේ හැදුනා දැන් මොකද? සංවෘත පුඩුවක් වගේ එකන්නේ. මේ මෙතන මේක නිකන් සංවෘත පුඩුවක් නේද? ඔන්න ඔකට අපි කියන සංවෘත පුඩු අවස්ථාව කියලා. දැන් තේරෙනවද අර කලින් එකට විවෘත පුඩු අවස්ථාව කියේ මොකද කියලා? ඒකේ සංවෘත පුඩුවක් නැහැ. මේකේ අපි සංවෘත පුඩුවක් හැදුවා පිටින් ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා. ඉතින් ওই જાතියට අපි කියනවා සංවෘත පුඩු අවස්ථාවක් කියලා. හොඳයි. ඔන්න ඔක එතකොට සංවෘත පුඩු අවස්ථාව. ඊළඟට මෙතකොට මේ අවස්ථාවේදී වෙන දේ ඔය කියලා තියෙන්නේ. දැන් මේ උදාහරණයට අදාළව තමයි අර වාක්‍ය ලියලා තියෙන්නේ. දැන් බලන්නකෝ. අපි හිතමු දැන් මේ ධන එතකොට මෙතනදී වෙන්නේ මේකේ ධාරාවක් ගලනවා. අපි දන්නේ මොන පැත්තට ගලයිද කියලා. දැන් ඒක මෙතනයි මේ Vout එකයි Vin එකේ විභව දෙක අතර ඒ විභව දෙක අනුව තමයි තීරණය වෙන්නේ. කොහොම හරි මේ ප්‍රතිරෝධය හරහා එක්කෝ ප්‍රධාන දානකට හරි එහෙම නැත්නම්
අනිත් පැත්තට හරි මේකේ ධාරාවක් ගලනවා. ඒ ගලන විදිය අපි ඊළඟට කතා කරනවා. ඒකින්ද ඔය දැන් යටින් ලියලා තියෙන එක ගැන එච්චර හිතන්න එපා. කොහොම හරි මේකේ දැන් ධාරාවක් ගැලීමක් සිද්ධ වෙන ප්‍රතිදාණයෙන් ප්‍රදානයේ දෙසට හෝ ප්‍රදානයෙන් ප්‍රතිදානය දෙසට. අපි බලමු. හැබැයි මේ ප්‍රතිපෝෂණ යොදද්දී අපි නීති දෙකක් මතක තියාගන්න ඕන. ඔය ප්‍රතිපෝෂණය යොදද්දී නීති දෙකක් තියෙනවා. අපි ඒවට කියනවා ස්වර්ණමය නීති කියලා. golden rules කියලා කියනවා. අපි බලමු මොකක්ද මේ පළවෙනි ස්වර්ණමය නීතිය. කියවගම් බලන්න. කාරකාත්මක වර්ධකවල ප්‍රධාන අග්‍ර දෙක අතර වෝල්ටීයතා වෙනස ශුන්‍ය වේ. එනම් ප්‍රධාන අග්‍ර දෙකෙහි විභව සමාන වේ. ඒ කියන්නේ ඔන්න ඔය ප්‍රතිපෝෂණයක් යොදපු පරිපථයක් දීලා තියෙනවා. හරි? ඕක වැඩ කරන විදිහ ඔක්කොම අපි කතා කරනවා. දැනට මේවා දෙක අපි ඉගෙන ගනිමු. මේ නීති දෙක මොකක්ද කියන්නේ? ප්‍රධාන අග්‍ර දෙක අතර වෝල්ටීයතා වෙනස ශුන්‍යයිලු. එතකොට මේ එකක් V1 ඔක V2 නේ. ඔක තමයි කාරකාත්මක වර්ධකයේ ප්‍රධාන අග්‍ර දෙක. V1 ට කියනවා අපවර්තන නොවන ප්‍රධානය, V2 තියෙන්නේ අපවර්තන ප්‍රධානය. එයාලා කියන්නේ ඒ ප්‍රධාන අග්‍ර දෙක අතර වෝල්ටීයතා වෙනස ශුන්‍යයි. ඒ කියන්නේ මොකද්ද? V1 ඍණ V2 නේ වෝල්ටීයතා වෙනස කියන්නේ. ඒක ආසන්න වශයෙන් බිඳුවයි කියලා කියන්නේ. ඒ කියන්නේ V1 සමානයි V2 කියලා කියනවා. ඕක තමයි පළවෙනි ස්වර්ණමය නීතිය. කියන්නේ කාරකාත්මක වර්ධකේ නිර්මාණය කරන්නේ V1 V2 ට සමාන වෙන විදිහට ඔන්න ඔය අවස්ථාවේදී. ප්‍රතිපෝෂණ යොදන අවස්ථාවේදී ඒක එහෙම වෙනවා. ඒක ඔයගොල්ලෝ නීතියක් විදිහට මතක තියාගන්න. මොකද ඔක වෙන්නේ කොහොමද කියන එක අපිට කියන්න බෑ. ඔක කාර්යාත්මක වර්ධකේ නිර්මාණය කරලා තියෙන අභ්‍යන්තරය ගැන අපි කතා කරන්නේ නැහැ නේ ඔක ඇතුලේ. ඒකින්ද ඔය නීතියක් විදිහට ඔය දෙක අපි මතක තියාගන්නවා. ඕක. හරි. හොඳයි. ඕක ලියාගමුද අපි පොඩ්ඩක්. මොකද දැන් ඊළඟ ඔප්පු කරන ඒවාට ඕවා අවශ්‍ය වෙනවා. පොඩ්ඩක් කටු වැඩ කොලයක පළවන ස්වර්ණමය නීතිය කියලා ලියලා වචනෙනුත් කියලා රූපෙත් ඇඳලා දකුණු පැත්තෙන් V1 සමානයි V2 කියන එකත් ලියා ගන්න මම දෙන්නා විනාඩි 4ක් විතර. ලියා ගන්න ඔක කොලයක ලියා ගන්න පොඩ්ඩක් ලියලා තියා ගන්න ළඟින්.
තව විනාඩියක් ගන්න. හරිද ඔයගොල්ලෝ ලියාගත්ත නේද? තව තප්පර 15ක් දෙන්න. හොඳයි. එතකොට ඔයගොල්ලෝ මුකුත් මේක තාම ගැඹුරට ගන්න එපා. ඔක නීතියක් විදියට මතක තියාගන්න. V1 V2ට සමාන වෙන්න ඕන ප්‍රතිපෝෂණය. ප්‍රතිපෝෂණයක් යොදද්දී. ඒ කියන්නේ සංවෘත පුඩු අවස්ථාවේදී. හරි. දැන් අපි බලමු දෙවෙනි නීතිය. ඒකත් හරිම සරලයි. පොඩ්ඩක් කියව ගන්න බලන්න. කාරකාත්මක වර්ධකයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සකස් කර ඇත්තේ එහි ප්‍රධාන ප්‍රතිරෝධය ඉතා විශාල වන පරිදි. එබැවින් අග්‍ර තුලින් වර්ධකයේ වෙත ගලන ධාරාවේ විශාලත්වය ශුන්‍ය වේ. ඒ කියන්නේ මේ කාරකාත්මක වර්ධකයට තියෙනවා ප්‍රතිරෝධයක්. කියන්නේ අපි කියන එකට ප්‍රධාන ප්‍රතිරෝධය කියලා. මෙන්න මේකේ කියන්නේ මෙන්න මේ අග්‍ර දෙක. ප්‍රධාන අග්‍ර දෙකට අපි ඕම් මීටරයක් වගේ තියලා මැන්නොත් ඒ ප්‍රධාන අග්‍ර දෙක අතර තියෙන ප්‍රතිරෝධය ගොඩාක් වැඩි. කියන්නේ මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගොඩක් වැඩි අගයක් කියලා තමයි කියන්නේ. ඉතා විශාලයි කියලා කියන්නේ. ඒක හින්දා මේක තුළට ගලනවා නම් ධාරා ඒ ගලන ධාරාවන් ආසන්න වශයෙන් බිඳුවයි. ප්‍රතිරෝධය ගොඩාක් වැඩි හින්දා ඔක අස්සට ධාරා ගලන්නේ ගලන ධාරාව ඉතා කුඩයි. ඒ කියන්නේ ධාරාවක් ගලන්නේ නැහැ කියලා අපි සලකනවා. ගලන ධාරා විශාලත්වය ශුන්‍යයි කියලාම තමයි ගන්නෙ. මොකද ඒකේ ප්‍රතිරෝධය ගොඩක් වැඩි නිසා. ඉතින් අපි ඉස්සරහට ගණන් හදද්දී ඔය තියරි එකත් මතක තියාගෙන තමයි හදන්නේ. හොඳයි. ඕකත් ඔයගොල්ලෝ ලියා ගන්න දෙවෙනි නීතිය. මත් දෙවන සරණමය නීතිය කියලා ලියලා ඔය ටික ලියා ගන්නකො. මම විනාඩි 4ක් දෙන්නම්. ඔකත් ලියලා පැත්තකින් තියාගන්න. මොකද ඉස්සරහට ගණන් හදද්දී ගණන් නෙවෙයි අපි තියරි සිද්ධාන්ත ඔප්පු කරන්න තියෙන සමීකරණ කීපයක්. එතකොට ඕක අපි ආපහු මතක් කරනවා ඒ වෙලාවේ. එතකොට ලියලා තියාගත්තම ලේසියි.
අද අපි කාරකාත්මක වර්ධක ඉවර කරොත් අපි සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේ 185ක් වගේ ඉවරයි. බොහෝ දුරට ලබන සතියේ පන්තියේදී අපිට ඉලෙක්ට්‍රොනික්ස් ඉවර කරලම දාන්න පුළුවන්. සිද්ධාන්ත ටික ඉවර ගන්න පුළුවන්. තව විනාඩි 1කමාරක් ගන්න. ඕවා නීති විදියට මතක තියාගන්න. ඕක වෙන්නේ මොකද කියන එක හිතන්න යන්න එපා. ඕක මතක තියාගන්න. කලින් එකත් එහෙමයි. V1 V2ට සමානයි. I1 I2 බිඳුවයි. ඕක ඔලුවට දාගන්නකො. ඒක විභාග ගණන් ටික හදා ගන්න පුළුවන්. හැබැයි ඔය මේ අවස්ථාවේදී ඔය ප්‍රතිපෝෂණ යොදන අවස්ථාවට තමයි අපි කතා කරන්නේ. තව විනාඩියක් ගමු. හරිනේ. විනාඩි 4 හරි. ඔන්න එහෙනම් නීති දෙක ඉගෙන ගත්තා. දැන් ওই නීති දෙකත් මතක තියාගෙන අපි පොඩි ඔප්පු කිරීම කිහිපයකට යනවා. හොඳයි. බලමු මොනවාද කියලා. ඔන්න අපි පළවෙනිටම ඔප්පු කරනවා මේක. මොකද්ද? කාරකාත්මක වර්ධකයක් අපවර්තන නොවන වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා කිරීම. කියන්නේ අපි වර්ධනය කරන්න යන්නේ මේ කාරකාත්මක වර්ධකය මගින් වෝල්ටීයතාවයක් වර්ධනය කරගන්න යන්නේ. ඉන්පුට් එකෙන් දෙන එක වර්ධනය කරලා අවුට්පුට් එකෙන් එළියට ගන්න යන්නේ. දෙගුණයක් හරි තුන් ගුණයක් හරි කී ගුණයක් හරි වැඩි කරලා එළියට ගන්න යන්නේ. හැබැයි අපවර්තනය කරන්නේ නැතුව. එතන අපවර්තන නොවන වෝල්ටීයතා වර්ධකයක්. ඒ කියන්නේ උඩ යට මාරු කරන්නේ නැතුව, කන පිට ගහන්නේ නැතුව වර්ධනය කරන්න තමයි යන්නේ. අන්න එහෙම වර්ධනය කරනවා නම් මෙන්න මේ જાතියේ පරිපතයක් තමයි ඔයාලා හදා ගන්න ඕන. තේරෙනවද? ඒ කියන්නේ මොකද්ද? අර ඍණාග්‍රය භූගත කරලා ඉන්පුට් එක දෙන්නේ අපවර්තන නොවන අග්‍රයට. ධන කියලා දෙන්නේ එතනට. V out එක අනිත් පැත්තෙන් එළියට ගන්නවා. අර කෙලවර භූගත කරලා. හරි නේද? ඔන්න ඔය විදියට ප්‍රතිරෝධ සම්බන්ධ කරොත් ඕකට අපි කියනවා අපවර්තන නොවන වෝල්ටීයතා වර්ධකයක් කියලා. ඒ කියන්නේ Vi වම් පැත්තෙන් දුන්නාම ධන අග්‍රයට අපවර්තන නොවන අග්‍රයට V out එක ඒක දෙගුණ වෙලා හරි තුන් ගුණයක් හරි හතර ගුණයක් වෙලා එළියට ගන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ කියලාත් අපි කතා කරනවා. හොඳයි. දැන් පරිපතේ පැහැදිලිනේ. හරි. දැන් මාත්‍රිකාව ලියලා පොඩ්ඩක් පරිපතේ ටිකක් ලොකුවට ඇඳගන්න. මාත් එක්කම ඕක ලියලා යන්න. එතකොට තේරෙනවා. විනාඩියක් දෙකක් දෙන්නම්.
පරිපතය ඇඳ ගන්න පැහැදිලිව ලොකුවට ඇඳ ගන්න ඕන. ඕකේ දැන් අපි එක එක ඊතල ගහනවා, ධාරා ලකුණු කරනවා, ගොඩක් තියෙනවා. පටල ගන්න නැතුව ඇඳ ගන්න. අර ප්‍රතිරෝධක එකක් RI අනිත් එක RF. විනාඩි තව 1:00ක් දෙන්න. හරිද? තව තප්පර 30ක් ගන්න. අපි අර RF කියන්නේ මේ F අකුර දාන්නේ ෆීඩ්බැක් කියන්නේ. R ෆීඩ්බැක්. F දාන්නේ ඒක ෆීඩ්බැක්. ඒ කියන්නේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකය කියලා තමයි කියන්නේ. ප්‍රතිපෝෂණය යොදන ප්‍රතිරෝධක RF කියන්නේ ඒක. RI කියන්නේ I එකකින් ඉන්පුට් කියන එක. ප්‍රධාන පැත්තේ තියෙන ප්‍රතිරෝධය RI කියන්නේ ඒක. හරි. හොඳයි. දැන් බලන්න මම මේකේ ඔන්න ඔය ලක්ෂ්‍ය P කියලා ලකුණු කරනවා. ඊට පස්සේ දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. අපි VI මෙතන අපි හිතමු උදාහරණයක් විදිහට අපි හිතමු මම නිකන් අගයක් නිකන් අපි හිතමු මම මෙතනින් දාන දෙකක් දෙන්නා වෝල්ට්. එතකොට අපි දන්න V out එක කියන්නේ V in වර්ධනය වෙලානේ V out එක එන්නේ. දෙගුණයක් වර්ධනය වුණොත් V out එක 4 වෝල්ට් නේ. අපි කොහොමද දාන 4 වෝල්ට් කියලා. එතකොට මේ P වල විභවය දැන් මෙතන විභවය බිඳුවයි. P වල විභවය කියන්නේ බිඳුවත් ධන 4ත් අතරගයක් නේ. නේද? මෙන්න මේ පාරේ ආවොත් ඔයගලන්ට ඒක තේරෙනවා. මෙන්න මේ පාරේ. ඔන්න ඔය පාරේ ආවොත් තේරෙනවා. P වල විභවය වෝල්ට් 4කට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් මොකද්ද වෙන්නේ මේකේ? මෙන්න මේ චාවට ධාරාවක් ගලන්න පටන් ගන්නවා. උගත. එනවා වෝල්ට් කරපන්නම යනවා. ඒ කියන්නේ ප්‍රතිදාන පැත්තෙන් ප්‍රධාන පැත්තට ආපස්සට ධාරාවක් ගලන්න ගලනවා. ඉතින් ඒ ධාරාව අපි ලකුණු කරමු I කියලා. ඒතර ඒ ධාරාව ලකුණු කරොත් ඔන්න ඔය පැත්තට ධාරාවක් ගලනවා. තේරෙනවද? දැන් මේ P වලට ආපු ධාරාව දැන් මෙහෙට ධාරාවක් යන්න බෑ. ඇයි? දෙවන ස්වර්ණමය නීතියෙන් අපි ඉගෙන ගත්ත I2 සමානයි බිඳුවයි කියලානේ. ඔන්න ඒ ස්වර්ණමය නීතියට අනුව තමයි මෙතනින් පහළට ආපු I ධාරාව සම්පූර්ණයෙන්ම මෙතනින් වමට යන්නේ. එකකින් අර දකුණු පැත්තට හැරලා කාරකාත්මක වර්ධක ඇතුළට ධාරාවක් නොයන්න හේතුව තමයි මොකද්ද? දෙවන ස්වර්ණමය නීතිය. ඉතින් ඔන්න ඒ නීති භාවිතා වෙන තැන් ඔයාලා දැන් ලියාගත්තනේ I1 I2 බිඳුවයි කියලා. ඒ I2 බිඳුවේ හින්දා තමයි මේ මෙතනින් ආපු ධාරාව සම්පූර්ණයෙන්ම වම් පැත්තට හැරලා ගියේ. ඇතුළට කාරකාත්මක වර්ධක ඇතුළට ධාරාවක් නොගලන නිසා. නැගලුවේ මොකද? දෙවන ස්වර්ණමය නීතිය නිසා. ඔන්න ඔය විතර ධාරා ගන්නවා. හරි. දැන් ওই ටිකත් ඔයාලා රූපේ ලකුණු කරගන්න. P ලක්ෂයයි ওই ධාරා ටිකයි ලකුණු කරගන්න. තප්පර 30ක් දෙන්න.
තව තප්පර 10ක් දෙන්න. හොඳයි. දැන් හිමින් සැරේ බලා ගන්න මේ කරන දේ හරිද කියලා. දැන් ඔතන කරලා තියෙන්නේ v not කියන්නේ මෙන්න මෙතන විභවය නේ. මෙන්න මේකනේ එතන හරි. ප්‍රතිදාන විභවය v not. එතකොට ඔන්න ඔය ලක්ෂයේ ඉඳන් ඔය ධාරාව ගිහිලා තියෙන පාර දිගේ මේ භූගත කරපු තැනටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය කීයද? v not ඍණ බිඳුවයිනේ. ඒක තමයි මේ තියෙන්නේ. v not ඍණ බිඳුව. ඒ විභවාන්තරයේ සමාන වෙන්න ඕන ඒ පාර ඔස්සේ තියෙන ප්‍රතිරෝධකවල හරහා තියෙන විභවාන්තරයට. එහෙනම් මේ RF ප්‍රතිරෝධකේ හරහා තියෙන කොච්චර විභවාන්තරයක්ද? IRF. RI ප්‍රතිරෝධකේ හරහා තියෙනවා IRI නේද? එහෙනම් V not ඍණ බිඳුව කියන්නේ IRF තන IRI නේද? නේද? කියන්නේ ඒ ලක්ෂ දෙකට මේ ඔය පාර දිගේ එන්න ධාරාව ගන්න පාර දිගේ මම ආවා. විභවාන්තර ටික එකතු කර ඔන්න ඔය පාර දිගේ ආවා. ඒතර ඔය ලක්ෂ දෙක අතර විභවාන්තරේ V not ඍණ බිඳුවයි. ඒක සමාන වෙන්න ඕන ඔය පාර දිගේ තියෙන ප්‍රතිරෝධ හරහා තිබ්බ විභව බැස්ම වල එකතුවට. ඒ කියන්නේ IRF දන IRI ට. හරිනේ ඒක. ඒක පැහැදිලි. ඊට පස්සේ අපි ඊළඟ පියවරට යන්. ඔක හරිනේ. ඔකත් හරි නේද? බිඳුව අයින් කරලා අර අයි දකුණු පැත්තේ බයි පොදු පදේ එළියට ගත්තා. ඒකත් හරිනේ. ඊට පස්සේ මම ඕකෙන් I හොයා ගන්නවා. මේක ගන්න ධාරාව හොයා ගන්න පුළුවන්. I සමානයි V not ට RF ධන RI කියලා එනවා. I හොයාගත්තා. හරි. දැන් ඔන්න ඔය ටිකත් එකතු කරගන්න රූපෙට මං තප්පර විනාඩියක් දෙන්නම්කෝ. නේද? රූපෙත් මං අලුතෙන් එකතු කරගත්ත IRF කියලා කැලලකෝ IRI කියලා. ඒ රූපෙත් අඩුපාඩු ටික සම්පූර්ණ කරලා ඔය ධාරාව හොයපු ටිකත් ලියාගන්න. විනාඩියක් දෙන්න. තප්පර 30ක් දෙන්න. ඔක එකපාරක් හරියට ඉගෙන ගත්තම ආයෙ හරි ආයෙ කාගෙන්වත් අහගන්නවත් ඉගෙන ගන්නවත් දෙයක් නැහැ. හරියටම හරි. හරි නේද? තව තප්පර 10ක් දෙන්නම්. හොඳයි. ඊළඟට බලන්න කරන දේ මෙන්න මේක. තේරෙනවද බලන්න ඔය ලියුප එක? VP ඍණ බිඳුව සමානයි IRI. VP කියන්නේ මෙන්න මේ P ලක්ෂයේ විභවය. ඍණ බිඳුව කියන්නේ මෙන්න මේ භූගත කරපු තැන විභවය. ඔය දෙන්න අතර විභවාන්තරය IRI ට සමානයි නේ. ඒ දෙක කොහොමත් RI කියන ප්‍රතිරෝධයේ දෙකවල තියෙන විභව දෙකනේ. ඒතර VP කියන්නේ P ලක්ෂයේ විභවය. ඍණ බිඳුව සමානයි IRI. එතකොට මං බිඳුව අයින් කරා. එතකොට VP සමානයි I වෙනුවට අර උඩ ඔප්පු කරපු එක ආදේශ කරනවා. V not යට RF ධන RI කියලා ගත්තා. ඒක ගෙනල්ලා I වෙනුවට ආදේශ කරා. ඒකත් හරි. දැන් මේකත් තේරෙනවද බලන්නකෝ. මේ අපි පොඩ්ඩක් ඉන්න මම මේ අනවශ්‍ය ටික මොකද දාන්න. ඒකත් හරි. දැන් ඔයාලට තේරෙනවද පළවෙනි ස්වර්ණමය නීතිය මතකද? චුට්ටක් මතක නැත්නම් ඔයාලා කොලේ ලියාගත්තනේ බලන්න. මොකද කිව්වේ V1 සමානයි V2 නේ. ඒතර මේ
මේ ඔය රූපේ V1 කියන්නේ මොකද්ද? Vi. V2 කියන්නේ මොකද්ද? P ලක්ෂය නේද? එහෙනම් VP. ඒ කියන්නේ පළවෙනි ස්වර්ණමය නීතියට අනුව Vi සමානයි VP වෙනවා. එහෙනම් මෙතන මට VP වෙනුවට Vi කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න VP වෙනුවට එනවා Vi ලිවම අතන VP වෙනුවට මං Vi ලිව්වා. ඔන්න ඔය වගේ සමීකරණයක් එනවනේ. ඒතර Vi සමානයි V naught at RF ධන RI වාරයක් RI කියලා. හරි. ඔය ටිකත් එකතු කරගන්න රූපෙට මේ සමීකරණ රූපෙට නෙවෙයි. අර දැන් අර අලුතෙන් එකතු කරපු ටික ලියා ගන්න ටික මම විනාඩියක් දෙන්නම්. මේ ටික නේද එකතු කරගන්න. ඔන්න ඔය ටික ලියා ගන්න. මේ VP සමානයි VI වෙන්න හේතුව ඒකත් ඔයගොල්ලෝ ලියා ගන්න මොකද්ද? ඒක මොකක්ද? පළමු වන ස්වර්ණමය නීතිය. පළමු වන ස්වර්ණමය නීතියට අනුව තමයි මේ VP සමානයි VI උනේ. අකුරු ටිකක් ඇතයි. එතන ලියලා තියෙන්නේ පළමු වන ස්වර්ණමය නීතිය. ඒකට අනුව තමයි VP VIට සමාන උනේ. පළමු වන ස්වර්ණමය නීතිය. හරි. තව තප්පර 15ක් විතර දෙන්න. හොඳයි. හරි. හරි. දැන් මම මෙහෙම දෙයක් කරනවා. මම උතන වම් පැත්තේ තියෙනවා Vi කියලා පදයක්, දකුණු පැත්තේ තියෙනවා V naught කියලා පදයක්. මම කරනවා ඔකට මේක මොකද්ද? වෝල්ටීයතා ලාභය සමීකරණයක් හදාගන්න යන්නේ. වෝල්ටීයතා ලාභය කියන්නේ මතකද ඊයේ සතියේ කරා ප්‍රතිදාන වෝල්ටීයතාව ප්‍රධාන වෝල්ටීයතාවට දරන අනුපාතය. ඒ කියන්නේ V naught යට Vi නේ වෝල්ටීයතා ලාභය කියන්නේ. එහෙනම් V naught යට Vi කියන පදය ඕකෙන් හදාගන්න පුළුවන් නේද? එහෙනම් V naught කියටට Vi ගන්න. ඒතර RF ධන RI අනිත් පැත්තේ උඩට ගිහලා RI යටට එනවනේ. ඒතකොට ඔය සමීකරණය මේ විදිහට අපිට හදාගන්න පුළුවන්. දැන් මේ V naught යට Vi කියන්නේ වෝල්ටීයතා ලාභය. අපි වෝල්ටීයතා ලාභයට දාන්නේ මොකද්ද? කැපිටල් A අකුර සමානයි. ඔය දකුණු පැත්තේ පද දෙක වෙන වෙනම RI එකෙන් බෙදුවට පස්සේ මෙහෙම එකක් එනවනේ. RI බෙදීම RI කියන්නේ 1යි. ධන RF යට RI කියලා. එතකොට ඔන්න ඔය සමීකරණය අපිට ලැබෙනවා. පැහැදිලිද? එක ධන RF යට RI කියලා. ඕකට අපි කියනවා විවෘත පුඩු වෝල්ටීයතා ලාභය කියලා. එතකොට ඕක අපි කටපාඩම් කරන්න ඕන සමීකරණයක්. දැන් බලන්නකෝ. ඒ කියන්නේ වෝල්ටීයතා ලාභය. ඒ කියන්නේ වෝල්ටීයතාව කී ගුණයක් වැඩි වෙනවද කියන එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් නේද මේකේ? මේ හිතන්න RF කියන එක උදාහරණයකින් බලමු. මම ගන්න RF කියන එක 1යි. එකයි ඉතින් සාමාන්‍යයෙන් කිලෝ ඕම් වගේ දෙන්නේ RI කියන එකත් 1යි. එහෙනම් දැන් ඒට එන්නේ කීයද? 1 ධන RF යට RI කියන්නේ 1 බෙදීම 1නේ. 1 ධන 1. 1 බෙදීම 1 1යිනේ. එතකොට ඒට නම් ඕම් කීයද? ඒට නම් 2ක්. ඒ කියන්නේ වෝල්ටීයතා ලාභය 2යි. වෝල්ටීයතා අපිට කී ගුණයක් වැඩි කරගන්න පුළුවන්ද? 2 ගුණයක් වැඩි කරගන්න පුළුවන්. ඉන්පුට් එක වගේ දෙගුණයක් වැඩි වෙලා එනවා. තේරුණාද? කියන්නේ අපිට ඕන විදියට RF සහ RI වෙනස් කරලා අපිට ඕන වෝල්ටීයතාවයක් මෙතන අපිට නිර්මාණය කරගන්න වෝල්ටීයතා ලාභයක්
මෙතන අපිට නිර්මාණය කරගන්න පුළුවන්. අපිට වෝල්ටේජ් අතල්ලාභය 3ක් කරගන්න ඕන නම් මොකද කරන්න ඕන? RF ට දාන්න RF ඕම් දෙකකුයි RI ඕම් එකකුයි දාන්න. එතකොට දෙක බෙදීම එක 2යි. අර ඉස්සරහ තිබ්බ එකත් එක්කම 2යි 1යි 3යි වෙලා මේකට ඕම් වෝල්ටේජ් අතල්ලාභය 3ක් එනවා. ඒ කියන්නේ වෝල්ටේජ් තාව 3 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට මේ RF සහ RI අපිට ඕන විදිහට වෙනස් කරලා වෝල්ටේජ් තාලාභය අපිට අවශ්‍ය හදාගන්න පුළුවන්. තේරෙනවද වාසිය? දැන් සංවෘත පුඩු අවස්ථාවේ නම් ඔය ඒකේ අගය කීයද? 10 5ක් නේද? දැන් මේක කීයද? 2යි 4යි ඕන ගණක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඔය සංවෘත පුඩු අවස්ථාවේ තියෙන මේ වාසිය. විවෘත පුඩු අවස්ථාවේ ඔහොම බෑ. ඒකේ තියෙන 10 5 විතරයි. 10 5යි 10 6යි අතර අගයක් විතරයි අපිට වෝල්ටේජ් තාලාභය ලෙස ලැබෙන්නේ. මේකේ මේ RF RI වෙනස් කරලා අපිට ඕන වෝල්ටේජ් තාලාභයක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ අර ඒ ටික ඉස්සරහට කියන්නම්. හරි. දැන් ඔයාලා ඊටු ටිකක් සම්පූර්ණ කරගන්න. නේද? V not යට Vi සමානයි කියන එකයි ඊට පස්සේ කොටු කරපු සමීකරණයක් ලියා ගන්න. කැපිටල් A ගේ තේරුමත් වම් පැත්තෙන් ලියා ගන්න. ඒ කියන්නේ විවෘත පුඩු වෝල්ටේජ් ලාභය. තව තප්පර 30ක් දෙන්න. ඔක කටපාඩම් කරගන්න ඕන. හරිනේ? හොඳයි. එතකොට මෙහෙම දැන් විභාගෙදි කෙලින්ම ඔය වගේ රූපයක් දෙන්නේ. දාලා වෝල්ටේජ් තාලාභය කීයද? නැත්තම් ඉන්පුට් ප්‍රධාන වෝල්ටේජ් තා මෙච්චරක් වෙදී V out එක කීයද? අන්න ඒ වගේ දෙන්නේ. ඉතින් ඔයාලා සමීකරණය මතක තියාගෙන ඔය සමීකරණය දාලා උත්තරේ ගන්න තියෙන්නේ. හරි ලේසි. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. මම මේ ටික මකනවා. හරිනේ ලියාගෙන ඉවරයිනේ. ඔව් හරි. දැන් ඔය කලින් එකම තමයි මේ තියෙන්නේ. තේරෙනවද? කලින් ඇඳපු රූපෙම තමයි ඔයාලා. මේ ආවේ අපි අපිට කලින් ආපු සමීකරණය. ඒ සමානයි 1 ධන RF යට RI. දැන් මම මෙහෙම දෙයක් කරනවා. මේකේ මේ වෝල්ටේජ් තා වර්ධනය වෙන ආකාරය කියලා දෙන්න පොඩි ප්‍රස්තාරයක් දෙනවා. මේ උදාහරණයක්. අපි හිතමු ඉන්පුට් එකට මේ වගේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් තාවක් දුන්නොත් අවුට්පුට් එක වර්ධනය වෙලා ලැබෙනවා. අපවර්තනය වෙන්නේ නැතුව නේද? අපවර්තන නොවන එකන්නේ මේක. ඕන මන්නේ ඉලක්කම් ටිකක් අපි දාලා චුට්ටක් බලමු මේක. අපි හිතමු RI කියන්නේ කිලෝ ඕම් එකයි. RF කියන්නේ කිලෝ ඕම් එකයි. එහෙනම් මේකේ වර්ධනයේ වෝල්ටේජ් තාලාභය කීයද? 1 ධන RF කියන්නේ කිලෝ ඕම් එකයි RI කියන්නේ කිලෝ ඕම් එකයි. 1 ධන 1 නේ. එතකොට ලාභ වෙනවා 2ක්. ඒ කියන්නේ Vi වගේ V out දෙගුණයක් වෙලා වර්ධනය වෙනවා. හිතන්න මෙන්න මේක. මේ උච්ච වෝල්ටේජ් තාපෙන වෝල්ට් කියලා. ඒතර එහා පැත්තේ වර්ධනය වෙනවා. ඒක වෝල්ට් කීයකටද? වෝල්ට් 20කට. දෙගුණයක් නේ. ඇයි? නේද? ලාභේ දෙගුණයක් 2යි. කියන්නේ Vi එක වගේ V out දෙගුණයක් වෙනවා. ඊට පැත්තත් එහෙම තමයි. මේක ඍණ 10 වුණොත් මේක ඍණ 20ක් වෙනවා. එතන එහෙම වර්ධනය වෙනවා. අපවර්තනය වෙන්නේ නැහැ. උඩයට මාරු වෙන්නේ නැහැ. මතක තියාගන්න ඕන. හරි? හොඳයි.
උදාහරණ ලියා ගන්න අවශ්‍ය නැහැ. රූපෙත් අඳ ගන්න අවශ්‍ය නැහැ. කල්ලුත් ඇඳනේ. පොඩ්ඩක් ඔය රූපද මේ ප්‍රස්ථාර දෙක ඇඳ ගන්නකො ගොල්ලෝ. විනාඩි දෙකක් දෙන්න. මතක තියාගන්න සංඛ්‍යාත වෙනස් වෙන්නේ මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ආවර්ත කාල වෙනස් වෙන්නේ නැහැ. විස්තරය තමයි වෙනස් වෙන්නේ. කියලා සංඛ්‍යාත වෙනස් කරන්න යන්න එපා. හොඳේ. ආවර්ත කාල වෙනස් කරන්න යන්නත් එපා. විස්තරය උස විතරක් වෙනස් කරගන්න. උස වැඩි වෙනවා එච්චරයි. තව විනාඩියක් ගන්න. මං හිතන්නේ වෙලාව ඇතිනේ. හොඳයි. අපි තව පොඩ්ඩක් ඉස්සරහට යමු. යනවා. දැන් තවත් පොඩ්ඩක් ඕක අධ්‍යයනය කරන්න යන්නේ. දැන් A සමානයි 1 ධන RF යට RI. ඔයාලා ඇඳපු එකම තමයි. දැන් පොඩ්ඩක් මම ආපහු කඩා ගන්න. වෝල්ට්‍යතාලාභය කියන්නේ මොකද්ද? V naught යට V out යට V in නේ. VO යට V out යට V in. ප්‍රතිදාන වෝල්ට්‍යතාව ප්‍රධාන වෝල්ට්‍යතාවට දරන අනුපාතය. මම V out එක උක්ත කරගත්තොත් ඔන්න ඔහොම ගන්න පුළුවන් නේ. V out සමානයි 1 ධන RF යට RI වාරයක් VI. මේ V out සහ VI අතර ආවේ y සමානයි mx ආකාරයේ සම්බන්ධතාවන්නේ නේ. එහෙනම් මට V out සහ VI අතර ප්‍රස්ථාරය ඇන්දොත් ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් එනවනේ. නේද? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. ඒ වගේ මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය කීයද? ඒ අනුක්‍රමණය සමාන වෙනවා මෙයාගේ වෝල්ට්‍යතා ලාභයට. අපි අර ඉස්සර කතා කරපු උදාහරණයක් නම් කීයද අනුක්‍රමණය? 2යි. ඒ කියන්නේ අර 10 5 වගේ ලොකු වගයක් නෙවෙයි දැන්නේ. නේද? ලොකු වගයක් නෙවෙයි. කුඩා අනුක්‍රමණ තියෙන්නේ. කෝණේ අංශක 90ට ආසන්න නැහැ. පොඩි කෝණ තියෙන අංශක 45 30 45 60 ඔය වගේ කෝණ තමයි දැන් එතන θ කෝණයට තියෙන්නේ. අනුක්‍රමණය පොඩි කරගත්තා අපි දැන් මේ ක්‍රමයෙන්නේ. ඒතර අනුක්‍රමණය අඩු කරගත්තා කියන්නේ මේ ඩෙල්ටා V දැන් වැඩි කරගත්තා නේද? ඒ කියන්නේ ප්‍රධාන වෝල්ට්‍යතාව පරාසය රේඛීය ප්‍රදේශය සඳහා අපි වැඩි කරගත්තා. මේ θ කෝණය අඩු කරගත්තා. දැන් අනුක්‍රමණය ගොඩක් පොඩි යගයන් තියෙන්නේ නේ. වෝල්ට්‍යතාලාභයට තියෙන්නේ පොඩි යගයන් 1 2 3 4 ඒ වගේ. ඒ කියන්නේ θ කෝණය අඩු වුණා. θ කෝණය අඩු වෙද්දී ඩෙල්ටා V යගය වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට දෙන්න පුළුවන් පරාසය දැන් වැඩි වුණා මෙයාට. දැන් අර කලින් වගේ කුඩා වෝල්ට්‍යතා පරාසයකට විතරක් නෙවෙයි රේඛීය ප්‍රදේශයේ වළංගුනේ. දැන් ඩෙල්ටා V කි ලොකු වගයන් වලටත් රේඛීය ප්‍රදේශයක් තියෙනවා. ඒ කරේකම අනුක්‍රමණය අඩු කරලා θ. හැබැයි ඕක ඕන තරම් වැඩි වෙන්නේ නැහැ. තේරෙනවද? Vi වැඩි කරන්න V naught උත් ඕන තරම් වැඩි කරගන්න බෑ. ඒකටත් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ මේකෙදිත් කිසියම් වෙලාවක වක්‍රය සංතෘප්ත වෙනවා. මෙතනත් සංතෘප්තයක ධන V naught set ඍණ V naught set කියලා අගයන් දෙකක් තියෙනවා. උපරිම අගයන් දෙකක්. ඊට වඩා Vi වැඩි කරාට V naught වැඩි වෙන්නේ නැහැ. උපරිමයි. මෙතනත්
සොරි මෙතනත් මේ V node set කියන එක ගානේ අපිට දීලා තිබ්බේ නැත්නම් මේ දන්න V node set කියන එක අපි සැපයුම් වෝල්ටීයතාවට ආසන්න වශයෙන් සමාන කියලා ගන්නවා. ඍණ V node set එකත් ඍණ සැපයුම් වෝල්ටීයතාවට ඍණ S අකුර Vs ට සමානයි කියලා ගන්න. අර කලින් වගේම තමයි වෙනසක් නැහැ. V node set එක Vs ට වඩා වැඩි වෙන්න බෑ. Vs ට සමානයි කියලා ගන්න. ඍණ V node set එක ඍණ Vs ට සමානයි කියලා ගන්න. ඔන්න ඔය ප්‍රස්ථාරය තමයි මේකට අදාළ වෙන්නේ. පැහැදිලිනේ? හොඳයි. රූපේ ඇඳ ගන්න අවශ්‍ය නැහැ. ඔය ඊටු ටික ලියා ගන්න y සමාන mx දාන mx වෙනකනුයි ලියලා ප්‍රස්ථාරෙත් ඇඳ ගන්න. විනාඩි 5ක් දෙන්න. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පොඩි මැසේජ් එකක් වුණත් දාන්න. ප්‍රශ්නයක් නැහැ කියලා දෙන්න. දැන් vi ගේ අනුව vi ධනාගයක් වුණොත් v not එන්නේ ධනාගයක්. vi ඍණාගයක් වුණොත් v not එන්නේ ඍණාගයක්. ඉතින් ඒකයි ඔය ප්‍රස්ථාරය. vi අනුව තමයි අපවර්තනය වෙන්නේ නැහනේ. vi ධන නම් v not උත් ධන. vi ඍණ නම් v not උත් ඍණ. ඒක තමයි කියන්නේ. තව විනාඩි දෙකමාරක් විතර ගන්න. අර මේ ප්‍රධාන වෝල්ටීයතාව දෙන්න පුළුවන් පරාසය වැඩි කරගත්ත එක තමයි කරේ. දැන් හරි. අර ගැටලුව හරි. කලින් ඩෙල්ටා v ගොඩාක් පොඩි වුණානේ. විවෘත පොඩි අවස්ථාව ඒකනේ ප්‍රශ්නේ. දැන් ඩෙල්ටා v වැඩි කරගත්තා අනුක්‍රමණය අඩු කරලා. ඒකයි ප්‍රතිපෝෂණයක් යොදන එකේ අපිට තියෙන වාසිය. තව විනාඩියක් ගන්න තමයි. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු.
හරි නේද? තව තප්පර 30ක් දෙන්න. ඉවර කරගන්න. හොඳයි. කාලය ඇති. හරි. දැන් අර අතන තව අවස්ථාවක් කතා කරනවා. ඕක කතා කරාම හරි බලමුකෝ. දැන් මෙතන මොකද්ද කරන්නේ? කාරකාත්මක වර්ධකයක් අපවර්තන වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිත කරනවා. අරක අපවර්තන නොවන වර්ධකයක් ලෙස දැන් මේක අපවර්තන. ඒ කියන්නේ දැන් අපි වර්ධනය කරන්න හදන්නේ අපවර්තනය කරලා. තේරුණාද? ඒ කියන්නේ උඩයට මාරු කරලා වර්ධනය කරගන්න යන්නේ. එතකොට ඒකේ පරිපතය මේ වගේ. බලන්න ඒක අර ඉන්පුට් එක දීලා තියෙන්නේ ඍණාක්‍රයට. අපවර්තනාක්‍රයට තමයි දීලා තියෙන්නේ. කලින් ඔතන මේ භූගත කරලානේ තිබ්බේ කලින්. මේ ඔය VI කියලා දැන් තියෙන තැන කලින් අපි භූගත කරා. දැන් භූගත කරලා නැහැ. ඉන්පුට් එක ඔතනට දීලා අර ධනාක්‍රය අපවර්තනාක්‍රය භූගත කරා. තේරුණාද? ඒතර ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔකට අපි කියනවා අපවර්තන වර්ධකය කියලා. නේ කාර්කාත්මක වර්ධකයක් අපවර්තන වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිත කරන ආකාරය තමයි ඔය තියෙන්නේ. හරි. දැන් පොඩ්ඩක් ඔය රූපය අඳ ගන්න ආයි විනාඩියක් දෙන්න. දැන් වෙනස කලින් එකට වඩා ඔක වෙනස්. වෙනස තේරෙනව නේද? චුට්ටක් බලන්න කලින් එකත් එක්ක සංසන්දනය කරලා. කලින් භූගත කරපු තැනට තමයි දැන් ඉන්පුට් එක කලින් ඉන්පුට් එක දීපු දන්න දැන් භූගත කරලා තියෙන්නේ. මාතෘකාවත් පොඩ්ඩක් ලියා ගන්න. ලියලා රූපය අඳ ගන්න. දකින්න වචනයක් වැරදිලා තියෙනවා. හරි. ඔක අපවර්තන වෝල්ටීයතා වර්ධක. කියන්නේ උඩයට මාරු කරලා තමයි වර්ධනය කරන්නේ. මෙහෙන් ධන දුන්නොත් එහා පැත්තේ ඍණ උත්තරයක් එන්නේ. මෙහෙන් ඍණ දුන්නොත් එහා පැත්තේ ධන උත්තරයක් එන්නේ. අන්න ඒ જાති එකක් ඕක. බලමු මේක වෙන්නේ කොහොමද කියලා. හරි නේද? කාලය ප්‍රමාණවත්. දැන් චුට්ටක් අපි කල්පනා කරමු මේකේ ධාරාව ගලන විදිහ. අපිට ඒක ලකුණු කරගන්න පුළුවන් ද පොඩ්ඩක් මම තර්කයක් ගෙන්නම් ඉලක්කම් දාලා මම හැම වෙලාවෙම හිතන්නේ මොන හරි අගයන් දාලා හිතන්නේ. අපි හිතමු Vi ගේ අගය ධන 2යි කියලා. දැන් ඕක වර්ධනය වෙලානේ V out එන්නේ. V out අපි හිතමු 4යි කියලා. වෝල්ට් 4යි. මෙතන දැන් මේ 4 ඉලක්කම තියෙන්නේ. හැබැයි අපවර්තනය වෙනවනේ. එහෙනම් මේක ඍණ 4 වෙන්න ඕන නේද? මෙහෙන් දාන දුන්නොත් අනිත් පැත්ත ඍණ වෙනවා කියලානේ කියන්නේ. එහෙනම් දැන් Vi ගේ විභවයට වඩා V out ගේ විභවය අඩුයිනේ. දෙකට වඩා ඍණ 4 කියන්නේ අඩුයිනේ. එහෙනම් මේකේ ධාරාව ගලන්නේ ඔන්න ඔය දිශාවට නේද? Vi ගෙන් පටන් ගන්න ධාරාව Vi සිට V naught තමයි ධාරාව ගලන්නේ. කලින් ගැලේ V naught සිට Vi ට දැන් Vi සිට V naught. තේරුණානේ? හරි. ඕකත් එකතු කරගන්න. ඔය ධාරාවත් ලකුණු කරගන්න රූපේ. තප්පර 30ක් දෙන්න.
ධාරාවත් ඔය විදිහට ලකුණු කරගන්න. ආයේ වගේ මේ ටිකත් ලකුණු කරගන්න අතරතුර මේ ප්‍රතිරෝධ හරහා තියෙන විභවාන්තර දෙකත් මම මේක ලියන්න. RF හරහා තියෙනවා එතකොට IRF විභවාන්තරයක්, RI හරහා තියෙනවා IRI විභවාන්තරය. ඔන්න ඔය දෙකත් ලියගන්න. දැන් මේකෙත් වෝල්ටීයතාලාභයට සමීකරණයක් ගොඩනගන්න යන්නේ. හරි ලේසි. ලියාගත්තනේ. හොඳයි. දැන් ඔන්න බලන්න මේක තේරෙනවද කියලා. Vi ඍණ Vp සමානයි IRI. තේරෙනවද? නේද? RI ගේ වම් පැත්තේ Vi විභවයක් තියෙනවා. දකුණු පැත්තේ Vp විභවයක් තියෙනවා. ওই දෙක අතර විභවාන්තරය IRI ට සමානයි. ඔන්න Vi ඍණ Vp සමානයි IRI. හැබැයි Vp සමානයි බිඳුවයි කියලා තේරෙනවා. මේ දැන් V මොමින්ද දැන් මෙතන විභවය බිඳුවයිනේ. V1 බිඳුවයි. දැන් පළවෙනි සරණමය නීතිය V1 V2 ට සමානයි. එහෙනම් Vp කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕන. එහෙනම් සරණමය නීතියට අනුව Vp සමාන වෙනවා බිඳුවට. හරි? ඒකට හේතුව පළමු වන සරණමය නීතිය. හරි. එතකොට Vi සමාන වෙනවා IRI ට. ඕකේ අපේ පළවෙනි සමීකරණය. හරි. ඔය ටික එකතු කරගන්න. විනාඩියක් දෙන්න. දැන් එච්චර අමාරු නෑ. තව පොඩ්ඩයි. හරි නේද? තප්පර 30ක් ගන්න තව. හරිනේ. හොඳයි. අපි ඊළඟ පිටුවට ඊළඟ සමීකරණයට මේක තේරෙනවද? Vp ඍණ V0 සමානයි IRF. Vp කියන්නේ මෙන්න මෙතන ඉබය. V0 කියන්නේ මෙන්න මේ ලක්ෂයේ ඉබ. නේ? ඔය තැන් දෙක අතර විභවාන්තරය IRF ට සමාන වෙන්න ඕනේ නේද? ඒ විභව. ඔන්න එහෙනම් Vp ඍණ V0 සමානයි IRF කියලා එනවා. ඒ වගේම අර කලින් වගේම Vp කියන්නේ කීයද? බිඳුවයි පළවෙනි ස්වර්ණමය නීතියට අනුව. එතකොට Vp සමානයි බිඳුව නම් අපිට මේ සමීකරණය පොඩ්ඩක් සරල කරගන්න පුළුවන්. Vp ට මම දැම්මා බිඳුව. එතකොට Vp සමානයි බිඳුව. එතකොට බිඳුව ඍණ V0 සමාන IRF කියලා එනවා. එහෙනම් V0 සමානයි අර ඍණ ලකුණ එහා පැත්තට ගෙනියන්න පුළුවන්. නේ ඍණ IRF කියලා එනවා. ඔක අපේ දෙවෙනි සමීකරණය. හරි. දැන් ওই දෙවෙනි සමීකරණයට එනකන් ඒ ටිකත් එකතු කරගන්න විනාඩියක් දෙන්න. නේද? මෙන්න මේ ටිකනේ. ওই ටිකත් එකතු කරගන්න. මෙතන Vp සමානයි බිඳුව වෙනවා. ඒකට හේතුවත් අර පළවෙනි ස්වර්ණමය නීතිය. හරි. ලියාගත්තනේ. දැන් අපි කරන්නේ මෙන්න මේ දෙන බෙදනවා. එක බෙදනවා දෙකේ. එතකොට එනවා V0 ට Vi සමානයි sorry
දෙක බෙදනවා එකකින් නා මට මාරු වෙලානේ දෙක බෙදන්න එකෙන් එක දෙක එක එක දෙක බෙදනවා එකෙන් එතකොට v not යට vi සමානයි ඔය විදිහට එනවා දැන් i ට i කැපුනම v not යට vi කියන්නේ වෝල්ට්‍යතාලාභය සමානයි ඍණ rf යට ri කියලා එනවා ඕක තමයි අපවර්තන වෝල්ට්‍යතා වර්ධකයක වෝල්ට්‍යතාලාභයට අපි පාවිච්චි කරන සමීකරණය. ඕක පාඩම් වෙලා තියෙන්න ඕන. හරි නේද? හරි. ඔය ටිකත් එකතු කරගන්න රූපෙට. මේ රූපෙට නෙවෙයි මේ සුළු කිරීම වලට. දීලා සමීකරණය ලියලා කොටු කරගන්න. ඒතර අපවර්තන වෝල්ට්‍යතා වර්ධකයකට ඕක තමයි දාන්නේ. විනාඩියක් වගේ දෙන්න. හොඳයි. හරිනේ. හරි. ඔන්න දැන් මේ කොටස ඉවරයි. අපි යන් ඊළඟ පිටුවට. දැන් අපි අර රූපේම තමයි. අර සමීකරණයම තමයි. දැන් ඒකට වම් පැත්තෙන් vi වෙනුවට ප්‍රත්‍යාවර්ත වෝල්ට්‍යතාවක් දුන්නොත් වර්ධනය වෙනවා. හැබැයි උඩයට මාරු වෙලා. තේරුණාද? ඒක මතක තියාගන්න වර්ධනය වෙනවා උඩයට මාරු වෙලා ඒ වර්ධනය වෙන ප්‍රමාණය මේ සමීකරණයෙන් ගන්න පුළුවන්. තේරුණාද? දැන් අපි හිතමු RF කියන්නේ කිලෝ 2යි නම් RI කියන එක අපි දැම්ම කිලෝ 1කට. ඒකට වෝල්ට්‍යතාලාභය වෙනවා 2යි. ඔය ඍණ ලකුණෙන් නිරූපණය වෙන්නේ මොකද්ද? අපවර්තනය වෙනවා කියන එක. උඩයට මාරු වෙනවා කියන එක නිරූපණය කරන එක තමයි ඔය ඍණ ලකුණෙන් සිද්ධ කරන්නේ. වර්ධනය වෙන්නේ දෙගුණයක්. ඔය උදාහරණය හැටියට. ඒකට ඕකත් හරි ලේසියිනේ. RF RI අතර අනුපාතය අපිට වෙනස් කර කර වර්ධනය කරන්න ඕන ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. RI වගේ 3 ගුණයක් RF ගත්තොත් හැබැයි අපවර්තනය වෙලා තමයි වර්ධනය වෙන්නේ. හරි නේද? හොඳයි. රූප දෙක ඇඳ ගන්න ප්‍රස්ථාර දෙක. හරි ලේසි. දැන් ওই සමීකරණය මතක තියාගන්න. ඔය වගේ පරිපථයක් දුන්නොත් ඕක දාන්න. අර කලින් වගේ පරිපථයක් දුන්නොත් ඒක දාන්න. ඒතර නිකම් වෙනවා. හරි නේද? තව විනාඩියක් ගන්න. නේද මේ ඔන්ලයින් ක්‍රමය හොඳයි නේ. ඒ කියන්නේ ගෙදර ඉඳන් එන්න ඕනත් නැහැ. නේද නෑ? නේද? ගෙදර ඉඳන් සමහර අය පැයකට ගණන් එනවා එන්නනේ. යන්න ආයෙ පැය දෙකක් විතර යනවා සමහර අය. එහෙම ඕනේ නේද? ඇඳුම් ඇඳ එලාස් වෙන්න ඕනේ. ඊට යන වෙලාව විතර
වාසි ගොඩක් තියෙනවා. වැඩේ කරගන්න ළමයට කරගන්න පුළුවන් මේ ක්‍රමය. ගොඩක් ඉතුරුයි. සමහර ඉඳන් දුර ඉඳන් පන්ති වලට එන ළමයෙක්ට නේද පැය 4ක් විතර තමන්ගේ කාලෙන් ඉතුරු කරගන්න පුළුවන්. මේකෙන්ද මේ වැඩ කරන ළමයට මේ ඔන්ලයින් ක්‍රමය හොඳයි ප්‍රමාණවත්. කාලේනේ අපිට තියෙන වටිනාම දේ. ඉතින් අර අඩු කාලයකදී වැඩි වැඩක් කරගන්න සාර්ථකයක් මේක. ඉතින් අර මෙහෙමයි ඉතින්. අපි චුට්ට නිර්මාණාත්මක වෙන්න ඕනනේ. මෙතනත් බෝඩ් එකක් ගෙනල්ලා ඒ බෝඩ් එකේ ඇඳ කරන්න ගියොත් නේද වෙලාව යනවා. මෙතන මම ඇඳලා අරන් එනවනේ ඔයගොල්ලන්ට. ඒකට මම අඳින්න මට අඳින්න යන වෙලාවත් ඔයාලට ඉතුරු. ලොකු අඩු කාලයකදී වැඩි වැඩක් කරගන්න පුළුවන් මේ ක්‍රමේ. එහෙනම් ඒකේ උපරිම ප්‍රයෝජනය ඔයගොල්ලෝ ගන්න. ඒක හරි. හරි. මම ඉතින් අන්තිම කොටස අපිට තියෙන අපි අර පරිපතේම තමයි ඔය තියෙන්නේ. දැන් ඔන්න අපි ඔප්පු කරපු සමීකරණය තමයි තියෙන්නේ. ඒ සමානයි ඍණ RF ට RI. ඒ වෙනුවට මම ලිව්වා V0 ට VI කියලා. පුළුවන් නේ. ඒතර V0 කියන්නේ ඍණ RF ට RI වාරයක් VI කියන එක. අන්න එතකොට අපි කියනවා y සමානයි mx ආකාරي සම්බන්ධයක්. හැබැයි පටල ගන්න එපා. y සමානයි ඍණ mx එකක් කියන්නේ. ඍණ ලකුණක් ඉස්සරහා තියෙනවා. y සමානයි ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරයක් කියන්නේ. ඔන්න ඔය જાතිය. ඒතර මේකත් අනුක්‍රමණය මොකද්ද? m10 ඍණ RF යට RI. අනුක්‍රමණයෙන් දෙනවා මොකද්ද? වෝල්ටීයතා ලාභය. මේකත් අර වගේ තමයි ඕන විදියට වැඩි කරන්න බෑ. එක වෙලාවක සන්තුෂ්ත වෙනවා. ඒ සන්තුෂ්ත වෙන වෝල්ටීයතාවට අපි කියනවා සංතෘප්ත වෝල්ටීයතාව V0 set කියලා. මේක අපි ගණන් හදද්දී වෙනම දීලා තිබ්බේ නැත්නම් අපි සැපයුම් වෝල්ටීයතාවට සමානයි කියලා ගන්නවා. තේරුණාද? සැපයුම් වෝල්ටීයතාවට සමානයි කියලා. හරි නේද? ඒකේ එහෙමයි. ඉතින් අර VI ධන වුණත් Vout ඍණ වෙනවානේ. ප්‍රස්ථාරය බැලුවොත් වෙනවා. VI ඍණ වුණොත් Vout එක ධන වෙනවා. ඒකත් ප්‍රස්ථාරය බැලුවම පේනවා. ඔන්න ඕක තමයි ක්‍රමය. එතකොට මම ගෙදරට උතර ගණන් 4ක් දෙනවා. ගණන් 4ෙම තියෙන්නේ ඔය සමීකරණය දාලා උත්තරේ ගහන්න. ඒ චුට්ටක් සංකීර්ණ කරලා තියෙනවා. ඒ වුණාට ඒව කල්පනා කරලා ඔයගලන්ට විශ්ල ගන්න පුළුවන්. හරි. ඔය ටික සම්පූර්ණ කරගන්න. ඒ y සමාන mx වෙනකන් සමීකරණය ඔප්පු කරපු හැටි ලියාගෙන ප්‍රස්ථාරය ඇඳ ගන්න. මම දෙන්නා විනාඩි 5ක්.